අපිට තියෙනවා මාතෘකා 540ක් විෂය නිර්දේශය. මේ මාතෘකා 540 පුතේ පළවෙනි පේපර් එක හදන්න තෝරගෙන තියෙන මාතෘකා 53යි. දෙවෙනි පේපර් එකේ මාතෘකා 540ම හදනවා. එතකොට මම මේ දවස්වල මේ පළවෙනි පේපර් එකේ මාතෘකා 53න් පළවෙනි මාතෘකාව කතා කරා වර්ගමූලය, දෙවෙනි මාතෘකාව කතා කරා සමාන්තර ශ්‍රේණි පළවෙනි පේපර් එකට අදාළව. දැන් අද තුන්වෙනි මාතෘකාව කතා කරන්න යන්නේ භාග. තුන්වෙනි මාතෘකාව කතා කරන්න යන්නේ භාග. එතකොට හැමෝම මාතෘකාව ලියන්නේ දැන් භාග කියලා. භාග. හරි. ගණන් හදන්න කලින් පොතේ උඩින් බුදු සරණයි කියලා ලියන්න. හැම පිටුවක් උඩින්ම මෙහෙම බුදු සරණයි කියලා ලියන්න. ඔය 30න් සම්බන්ධිච්ච පුතාට මම කියපු කතාව තේරුණා නේද? ඔව් සර්. හරි. භාග අපි දැකලා තියෙනවා උඩින් ඉලක්කමක් තියෙනවා, ඉරක් තියෙනවා, යටින් ඉලක්කමක් තියෙනවා. මේවා තමයි භාග. මේ 6 වසරේදී කියලා දෙනවා, 3 4 වසරේදී පන්ති වලත් කියලා දෙනවා. මේ කෙනාට අපි කියන්නේ හරයද ලවයද? යටින් ඉන්න කෙනාට මොකද්ද කියන්නේ? යටින් ඉන්න කෙනා හරය, උඩින් ඉන්න කෙනා ලවය. උඩින් ඉන්න කෙනා උඩින් ඉන්න කෙනා ලවය, යටින් ඉන්න කෙනාට අපි කියනවා කවුරු කියලාද? හරය. ඒ කියලා කියනවා. මේ දෙන්නටම තමයි අපි කියන්නේ මොකක් කියලාද? භාග. පැහැදිලිද? අයිටෝක ලියාගන්න. උඩ ඉන්නේ ලවය, යට ඉන්නේ හරය. උඩ ඉන්නේ ලවය, යට ඉන්නේ හරය. එතකොට මම මේ භාගවලත් අවශ්‍යම ටික විතරයි සාකච්ඡා කරන්නේ, සියල්ල සාකච්ඡා කරන්නේ නැහැ. භාග. මෙන්න ලියන පහත දැක්වෙන භාගවල පොඩිම තැනින් පටන් ගමු. පහත දැක්වෙන භාගවල හරය සහ ලවය ලියන්න. හරය සහ ලවය ලියන්න. පහත දැක්වෙන භාගවල හරය සහ ලවය ලියන්න. හරිද? එතකොට මම වැඩි දෙන්නේ නැහැ, මේක ප්‍රශ්න දෙකක් තුනක් විතර දෙන්නේ. මේ පොඩි ප්‍රශ්න නිසා ඉස්සෙල්ලාම දෙන්නම් 5න් 3. මෙයාගේ ලවය මොකක්ද කියලා ලියන්න. මෙයාගේ හරය මොකක්ද කියලා ලියන්න. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට. ටක් ගාලා ලියන්න බලන්න. වේගෙත් ටිකක් හදාගන්න එපා අපි නේද? 7න් 9. ලවය මොකක්ද කියලා ලියන්න. ඒ වගේම කියලාත් ලියන්න. හරි සර්. හරි. එහෙනම් හරි සර්. පළවෙනි එකේ ලවය කීයද ලිව්වේ? 3. හරය 5. දෙවෙනි එකේ ලවය 9. 9. හරය 7. මේ ටික තේරුණා නේද? ඔව් සර්. right. වැඩි වෙලා අපි නැතු ඊළඟ කොටස ඉක්මනින් යන්න. ඊට පස්සේ ලියන්න මෙහෙම. ඊට පස්සේ ලියන්න මෙහෙම ලියන්න පහත දැක්වෙන භාග කියවන ආකාරය ලියන්න. එහෙනම් මම ඔයගොල්ලෝ භාග දන්නේම නැහැ කියලා හිතාගෙන මේ උගන්වන්නේ. මෙයාව කියවන්නේ කොහොමද? 5න් 3. ඔය යටේ ඉන්න ඉස්සෙල්ලා කියන්න ඕනේ. 5න් 3. දැන් මේ අනිත් ගණන් වලට මේක ඕනි වෙනවා. අනිත් පාඩම් වල එක්තරා ඉදමකින් 5න් 3ක් කිව්වම මේක අපි ලියන්න දන්නේ නැත්නම් ඉතින් ගාන එතනම ඉවරයි. ඒක කතාව.
ඊළඟට මෙයා කියවන්නේ කොහොමද? 10න් 7. 10න් 7. 10න් 7. තමා සතු මුදල් 10න් 7ක් අම්මාට දෙන ලදී. කියලා සිංහලෙන් ගාන දෙනවා. 7ක් කොට සමහර කිව්ව 10න් 7 ලියන්නේ මෙහෙම. ඒ ලියුවා ගාන වැරදි. ඒකයි මම කියන්නේ මුල හදා ගන්න ඕනේ අපි. මෙයා කියවන්නේ කොහොමද? 3න් 2. ඔව් ලියන්න 3න් 2. 3න් 2. ඊට පස්සේ ලියන්න පහත දැක්වෙන භාග ඉලක්කමින් ලියන්න. පහත දැක්වෙන භාග ඉලක්කමින් ලියන්න. පහත දැක්වෙන භාග ඉලක්කමින් ලියන්න. ඒකෙන් ගණන් ගන්න පුළුවන් සමහරක් ළමයි හොඳට මතක තියාගන්න මේ පන්තියේ ඉන්නවා අවුරුදු කීපයකට පස්සේ විභාගයට සූදානම් වෙන අය. තව සමහර වෙන්න අවුරුදු 30 35 අයත් මේ පන්තියේ ඉන්න මම නම් වශයෙන් කියන්නේ. එහෙමයි ඉන්නවා. එතකොට ඒගොල්ලන්ට මේව මතක නෑ පුතේ. අවුරුදු ගානකට පස්සේ අවුරුදු 10කට 12කට පස්සේ ඒගොල්ලෝ ඉගෙන ගන්න. එතකොට එයාලටත් එක්ක තමයි මේ පාඩම යන්න වෙන්නේ. ඒකින්ද වේගින් ගණන් පොඩ්ඩක් ෂේප් එකේ ඉස්සගෙන මේ වැඩේ ඉක්මනින් කරගෙන යන්න. ඊට පස්සේ යන පහත් දැක්වෙන භාග ඉලක්කමින් ලියන්න කිව්වා මෙහෙම ලියන්න 8න් 3 8න් 3 අපි කොහොමද ලියන්නේ 8 උඩ 8න් 3 හවුද ඒ පුතා ගොප් කරන් අනිත්‍යයට උත්තර දෙන්න 8න් 3 8 උඩ 8 උඩ 3 8ට ආන්න බලන්න කොහොමද 8න් 3 ලියන්නේ මේ 3න් 8 නේ මේ 3න් 8 8න් 3 මෙහෙම ලියන්න 8න් 3 දැක්කද දැන් ලියන්න සිංහලෙන් 5න් 4 5 උඩ 4 මොකක් 5 උඩ 4 ඔව් 5 උඩ 4 5න් 4 ඊළඟට 9න් 7 9 උඩ 4 දැන් තේරුණාද නැද්ද බලන්න පොතේ උඩින් බුදු සරණයි කියලා ලියලාද කියලා 9න් 7 ලියන්න පුතේ ලියන්න වර්ගමූල පොත හදලා ඉවරයි නේද මම අද දෙන්නම් මේ ඇඩ්‍රස් එක දාන්නම් මම වර්ගමූල පොත මට එවන්න පළවෙනි ප්‍රශ්නේ ඊළඟ ක්ලියර් මේව මාතෘකාව ඒකක භාග ඒකක භාග මේ ප්‍රශ්න දෙන්න පුළුවන් පහත භාග අතරේ ඒකක භාගයක් නොවන්නේ කොහොමද ඒක මොනවාද ඒකක භාග කියලා කියන්නේ කියන්න බලන්න හරේ උඩ එකක් තියෙන එක හරේ උඩ එකක් තියෙන එකලු හරේ උඩින් එක ඉලක්කමක් තියෙනවා ඔව් ඔන්න බලන්න 5න් 1 9න් 1 12න් 1 14න් 1 75න් 1 ඔයාලට පේනවද හැම එකේම කොහෙද එක වෙලා උඩද යටද ලාවය මං අහන්නේ එක වෙලා තියෙන්නේ උඩද යටද උඩ හැම එකේම එක උඩ වෙලා නේද ඔව් එක උඩ වෙලා නෙමෙයි උඩ එක වෙලා ආන්නේ නැහැ මොකද කියන්නේ උඩ එක උඩ වෙලා නැහැ උඩ එක වෙලා හරි දැන් මේ හැම එකේම උඩ එක වෙලා නේද ඔව් සර් ඔව් ඒකෙන් බලන්න හැම එකේම හරේ එක වෙලා නේද ඔව් සර් ඔය කිව්වේ හරේ එකයි ලාවය එක ලාවය එක ඒක තමයි හොඳට අහගෙන ඉන්න ඕනේ හැම එකේම කවුද එක වෙලා තියෙන්නේ ලාවය හරි මම දැන් ප්‍රශ්නයක් දෙනවා මේක මේ මම අනිත් පන්ති වල කිව්වා
මේ සම්බන්ධ වෙච්ච නිසා මම අද උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔකට මම ඊළඟ දවස් උත්තරයක් බලාපොරොත්තු වෙන්න. මම ප්‍රශ්නයක් දෙන්න මට ඒකට උත්තරයක් ඕනේ. ඕන ලියා ගන්න. දන්න කට්ටියකින් අහන්න. මේක මේ සාමාන්‍ය ප්‍රශ්නයක්. ඔන්න හොඳට අහගන්නකෝ. මෙන්න මේකයි ප්‍රශ්නේ. කඩයක් තිබ්බලු. මොකක්ද තිබ්බේ? මොකක්ද තිබ්බේ? කඩේ. මිනිස්සෙක් එනවා කඩේට. මේ මිනිස්සයා කඩේට එනකොට කඩේ මුදලාලි හිටියේ නැහැ. මිනිස්සෙක් කඩේට ආවා. කඩේට එනකොට මුදලාලි කඩේ හිටියේ නැහැ. මේස උඩ තිබුණා රුපියල් 5000ක්. කීය තිබ්බද? 5000ක්. ලාච්චිය තිබ්බ කියලා හිතන්න. ඔව් සල්ලිත් එක්ක 5000 කොලයක්. මුදලාලි කඩේ නැති හින්දා මේ මිනිස්සයා 5000 අරගෙන ඉක්මනින් කඩෙන් පිටත් වුණා. කවුරුවත්ම දැක්කේ නැහැ. මිනිස්සෙක් හිටියා කඩේට ආවා මුදලාලි හිටියේ නැහැ. ලාච්චියේ සල්ලි තිබුණා 5000 කොලයක් දැක්කා. ගත්ත ගමන් මිනිස්සයා කඩෙන් එළියට ගියා. මේ මිනිස්සයා ආයෙ සැරයක් කඩේට එනවා. දැන් මුදලාලි කඩේ ඉන්නවා. හරිද? මුදලාලි දන්නේ නැහැ. 1000ක් නැති වුණා කියලා දන්නේ නැහැ. 5000 මෙයා හොරකම් කරා කියලා දන්නේ නැහැ. මේ මිනිස්සයා කඩේට ඇවිල්ලා Tamanට ඕනි බඩු ටික ඔක්කොම අරගෙන අර 5000 මුදලාලිට දුන්නා. 5000ක් හොරකම් කරලා ඒ 5000 මුදලාලිට දුන්නා. මුදලාලි ඒ 5000 ලාච්චුවට දාලා ඉවර වෙලා මෙයාගේ බඩුවල වියදම රුපියල් 1500යි. ඉතුරු සල්ලි හැටියට 3500ක් අර මිනිස්සයාට ආයෙ අතට මුදලාලි දුන්නා. මිනිස්සයා කඩේට ආවා මුදලාලි හිටියේ නැහැ. ලාච්චුවේ සල්ලි තිබුණ සල්ලි වලින් 5000 කොලයක් අරන් එළියට ගියා. ආයෙ කඩේට සෙනෙන්න ආවා. එනකොට මුදලාලි හිටියා. මුදයාට ඕනි බඩු ටික ගත්ත බඩුවල 1500යි. අර 5000ම දුන්නා. මුදලාලි ගණන් හදලා ඉවරලා බඩුත් එක්ක ඉතුරු සල්ලි 3500ක් අතට දුන්නා. මගේ ප්‍රශ්නේ මුදලාලිට සිද්ධ වෙච්ච පාඩුව කීයද? මුදලාලිට සිද්ධ වෙච්ච පාඩුව කීයද? හොඳට කල්පනා කරලා හෙට හරි? කාට තේරුණාද කියන්නේ ඉස්සෙල්ලා? 6500. ඔව් අපි බලමු 6500යිද කියලා බලමු. හෙට බලමු. right. ඒකක භාග ලියන්න මෙහෙම ලවයේ එක වූ භාග ලවයේ එක වූ භාග ලවයේ එක වූ භාග ඒකක භාග ලෙස හැඳින්වේ. ලවයේ එක වූ භාග ඒකක භාග ලෙස හැඳින්වේ. ලවයේ එක වූ භාග ඒකක භාග ලෙස හැඳින්වේ. ලියාගන්න බලන්න. ඔන්න උදාහරණ ටික ලියන්න. මාතෘකාව ලියන්න. නියම භාග. නියම භාග. නියම භාග. හරි. මොනවද නියම භාග වල තව නමක් තියෙනවද? නියම භාග වල තව නමක් තියෙනවා. නෑ විෂම භාග නෑ. විෂම භාග කියන්නේ වෙනම භාග වර්ගයක්. ඒක අපි ඊළඟට ගන්නන්න තියෙන විෂම භාග.
එක දවසක් මම ගිහම නියම භාග වල තව නමක් කියන්න පුතේ කිව්වම ඥාන ළමෙක් කිව්වා පට්ට භාග කියලා. පට්ට භාග. තුල්්‍ය භාග. නෑ. මිශ්‍ර භාග. නෑ. තත්ත්‍ය භාග. very good අනුහස්. දැක්ක නේද? නියම භාග වල තව නමක් කියනවා තත්ත්‍ය භාග කියලා. ලියාගන්න තත්ත්‍ය භාග. තත්ත්‍ය භාග. මම උදාහරණ 6ක් ලියන්නම්. 5න් 3 2 8න් 1 කාට වඩා කවුරු කුඩායිද බලන්න. ලවය. හා හරියට වඩා ලවය හරයට වඩා ලවය කුඩායි. කුඩා. හරයට වඩා ලවය කුඩා භාග වලට කියන නම මොකද්ද? නියම භාග. අලියන්න. හරයට වඩා ලවය කුඩා වූ භාග. 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 නියම භාග හෙවත් තත්ත්‍ය භාග ලෙස හැඳින්වේ. නියම භාග හෙවත් තත්ත්‍ය භාග ලෙස හැඳින්වේ. right උදාහරණ තුන ලියා ගන්න 6. අර ඉස්සෙල්ලා කියපු මාතෘකාවට අපි ළඟට එනවා. මොකද්ද මාතෘකාව? විෂම භාග. yes මාතෘකාව ලියන විෂම භාග. මොනවාද විෂම භාග කියලා කියන්නේ? හරයට වඩා ලවය විශාල වූ භාග. උදාහරණ කියන්න බලන්න. 4න් 9 very 12 good. 4න් 9 8න් 5 8න් 5 බෑ. 5න් 8 ඔව් එහෙනම් 8න් 15 තව එකක් 22 7න් 3න් 22 ආ 3න් 10 9න් 9න් 30 හා 12න් 12න් 5 බෑ. 5න් 7 පුළුවන්. මොකද්ද මේ විෂම භාග කියන්නේ? කාට වඩා කවුරු විශාලද? හරයට වඩා ලවය විශාල වූ භාග. very good ලියන්න. හරයට වඩා ලවය විශාල වූ භාග. හරයට වඩා ලවය විශාල වූ භාග. හරයට වඩා විශාල වූ භාග. විෂම භාග ලෙස හැඳින්වේ. ඔය උදාහරණ ටික ලියා ගන්න. දැන් මම භාග වර්ග කීයක් ඉගෙනුවාද? 3 මොනවද මම උගන්වපු භාග වර්ග තුන කියන්න බලන්න. ඒකක භාග නියම භාග විෂම භාග ඒකක භාග නියම භාග විෂම භාග අපි ලියමු මෙහෙම 5න් 1 7න් 3 මොකද පුතේ? පැහැදිලි නෑ කියන්නේ. ඉරේ පේන්නේ නැද්ද පුතාට? ආ පුතේ. ඒකක භාගයකි නියම භාගයකි
විෂම භාගයකි. හරි? ඒකක භාගයකි, නියම භාගයකි, විෂම භාගයකි. දැන් කොහොමද මේ ගාන හදන්නේ? ඔව් කියන්න බලන්න. පහෙන් එක ඒකක භාගයක්. ඔව් මම ෆෝන් නම්බර් එකක් මෙතන දානවා. පුතේ කියන්න බලන්න. පහෙන් එක ඒකක භාගයක්. මොනයි මේ ඒකක භාග කියන්නේ අපි පොඩ මතක් කරගමු. දැන් ඔන්න කිව්වට සමහරවිට මතක නෑනේ. ආයෙ පෙළ බලනවා මට දැනෙනවා. ලවේක භාග ඔව් ඒකක භාග කියලා කියන්නේ හැම වෙලාවෙම උඩ එක විච්ච භාග. නියම භාග කියන්නේ හරියට වඩා ලවේ කුඩා වූ භාග. ලවය කුඩා වූ භාග හරියට වඩා ළමයේ කුඩා වෙන්න ඕනේ. යට එකනට වඩා උඩ එක වෙන්න ඕනේ. ඒතර ඒකක භාගයක් වුණත් ඒයත් නියම භාගයක් තමයි. විෂම භාග කිව්වේ හරියට වඩා ලවය විශාල වූ භාග යටට වඩා උඩ විශාල වෙන්න ඕනේ. පහෙන් එක කියන්නේ මොන භාගයක්ද? ඒකක භාග. ඒකක භාගයක් ඒ වගේම නියම භාගයක්. පිළිගන්නවද නැද්ද? අය හරියට වඩා ළමයි කුඩායි. එතකොට 7න් 3 නියම භාගය. වඩා ළමයි කුඩායි. නියම භාගය. 10න් 12 හරියට වඩා ළමයි විශාලයි. විෂම භාගය. විෂම භාග භාගය. 8න් 3 හරියට වඩා ළමයි කුඩායි. නියම භාගය. නියම භාග තේරුණාද නැද්ද? තේරුණාද නැද්ද? තේරුණා සර් මාතෘකාවල යන මිශ්‍ර සංඛ්‍යා මිශ්‍ර භාග කියලා එකක් නැහැ. මිශ්‍ර සංඛ්‍යා මිශ්‍ර සංඛ්‍යා මිශ්‍ර සංඛ්‍යා මං කියවනේ මං ඔයාලට භාග වර්ග 3ක් ඉගෙනුවා කියලා. අපි මාතෘකාව මිශ්‍ර සංඛ්‍යා මං කොහොන ඔයගොල්ලෝ මං භාග වර්ග 3ක් ඉගෙනුවා කියලා. මොනවාද පැටියෝ මං උගන්වපු භාග වර්ග 3? ඒකක ඒකක භාග, නියම භාග, විෂම භාග. එතකොට පැටියෝ මම මේ ලියන්නේ මොන භාගද කියලා කියන්න බලන්න. මම මේ ලියන්නේ මොන භාගද? නියම භාග. මම මේ ලියන්නේ නියම භාග. පුතේ නියම භාගයකට ඉස්සරහින් මෙන්න මේ විදිහේ පූර්ණ සංඛ්‍යාවක් තියෙනවා නම් මෙන්න මේවට කියනවා මොන සංඛ්‍යා කියලාද? මිශ්‍ර සංඛ්‍යා. මේකට කියනවා මිශ්‍ර සංඛ්‍යා. තේරුණාද නැද්ද? තේරුණා සර් ලියන්න නියම භාගයකට ඉදිරියෙන් නියම භාගයකට ඉදිරියෙන් පූර්ණ සංඛ්‍යාවක් ඇති භාග නියම භාගයකට ඉදිරියෙන් පූර්ණ සංඛ්‍යාවක් ඇති භාග ඇති භාග මිශ්‍ර සංඛ්‍යා ලෙස හඳුන්වනු ලැබේ. මිශ්‍ර සංඛ්‍යා ලෙස හඳුන්වනු ලැබේ. මිශ්‍ර සංඛ්‍යා ලෙස හඳුන්වනු ලැබේ. ඔන්න උදාහරණ 6 ලියා ගන්න. මාතෘකාව ලියන්න. මාතෘකාව ලියන්න. මිශ්‍ර සංඛ්‍යා
විෂම භාග කිරීම මොකද සර්? මිශ්‍ර සංඛ්‍යා විෂම කිරීම මිශ්‍ර සංඛ්‍යා විෂම භාග කිරීම හරි මොන හොඳට අහගෙන ඉන්න අපහැදිලි පොඩි හරි තැනක් ආවොත් ලැජ්ජ වෙන්න එපා බය නැතුව අහන්න යට ඉන්නේ කවුද හරය කවුද හරය දෙක. දෙක එහෙම ලියන්න ඊට පස්සේ හරෙන් ඉස්සරහින් එක්කෙනාව ගුණ කරලා නම්බරේ මොකද? උඩ තියෙන එක්කෙනාව එකතු කරන්න 5යි. දෙවරක් දෙක 4යි. හතරට මේ එකක් එකතු කරාම 5යි. පහ තේරුණාද නැද්ද තේරුණා. දෙවරක් දෙක හතරයි හතර දෙකක් එකතු කරාම පහයි ඔය විදිහට මෙයාගේ හරය වෙනස් කරන්න එපා මට කියන්නේ උඩට කීය දෙන්න ඕනි කියලා ගුණ කරලා එකතු කරලා කියන්නේ 23. 23. හතර වරක් පහ 20යි 20ට 3ක් එකතු කරාම 23යි. හරි අපි ඊළඟට යමු පොඩි ළමයි ඉන්නෝ නම් අයින් වෙන පන්තියෙන් තියෙන 10 73. ගුණ කරලා එකතු කරන්න 10 වරක් 7 70යි 70යි 3යි 73යි හරින හරි දාන්න බලන්න අන්න හරි දාන්න දැන් ලියාගන්න ගෙදර වැඩ ගණන් ටික ගෙදර වැඩ අංක 1 අතර ප්‍රශ්න 3ක් දුන්න දැන් දෙන්නේ 4 වෙනි ප්‍රශ්නේ 2යි 10න් 1 3යි 7න් 2 9යි 4න් 1 හත්වෙනි ප්‍රශ්නේ 8යි 5න් 4 8වෙනි ප්‍රශ්නේ 1යි 9න් 2 9වෙනි ප්‍රශ්නේ 5යි 5න් 3 5යි 5න් 3 අපි දැන් ඔය මොකද්ද කරේ මිශ්‍ර සංඛ්‍යා විෂම භාග කරා. මිශ්‍ර සංඛ්‍යා විෂම භාග කරා ඒකේ අනිත් පැත්ත මොකක්ද දෙන්න ඕනේ විෂම භාග මිශ්‍ර සංඛ්‍යා කිරීම. ඔව් මාතෘකා ලියන්න විෂම භාගයක් විෂම භාග මිශ්‍ර සංඛ්‍යා කිරීම විෂම භාග මිශ්‍ර සංඛ්‍යා කිරීම විෂම භාග මිශ්‍ර සංඛ්‍යා කිරීම මේ විෂම භාගයක් කියන්නේ මොකද්ද පොත පෙළලා බලන්න ටක් ගාලා ලවයේ විශාල වූ භාග. හරයට වඩා ලවයේ විශාලයි දැන් මම මේ ලිව්වේ බලන්න මම ලිව්වේ විෂම භාගයක්ද ඔව්. ඔව් ඔන්න දැන් අහගන්න විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් කරන හැටි හරය වෙනස් වෙන්නේ නැහැ හරය දෙකම තමයි හරය වෙනස් වෙන්නේ නැහැ හරය දෙකම තමයි 7 බෙදන්න දෙකෙන් කොහේ හරි තැනක 7ට දෙකේව කීයක් තියෙනවද 3යි. 7ට දෙකේව 2යි 4යි 6යි කීයද තියෙන්නේ 3යි. 3යි 3යි කියලා කොහෙන්ද ලියන්නේ උඩි.
උඩින්. දැන් 3 වරක් 2 6යි. 7න් 6ක් අඩු කරාම 1යි. මෙන්න මේ බෙදලා ගත්ත 3යි කියන උත්තරේ මෙතනට දාන්න. මේ ඉතිරි විච් එක මෙතනට ගෙනල්ලා දාන්න. 3යි 2න් 1යි. තේරුණාද නැද්ද? හොඳටම තේරුණා නම් මෙන්න මේ දෙවෙනි ගානත් හදන්න. 10න් 53. 10යි 53. කීයද උත්තරේ? 10යි 5යි 3. ඉස්ලාම් කියනවනේ මෙයා කියවන්නේ මෙහෙම 3යි 2න් 1 මෙයා කියවන්නේ 3යි 2න් 1 එහෙම කියවන්නේ 3. හා 5යි 10න් 3. 5යි 10න් 3. අප බලමු 53 බෙදන්න ඕනි කීයෙන්ද 10යි 10යි 53 10ව කීයද 5යි. 5 වරක් 10 50යි 53න් 50ක් ගියාම 3යි යට කවුද ඉන්නේ 10යි 10යි. මෙන්න මේ බෙදලා ගත්ත උත්තරේ තමයි ඉස්සරහට ගේන්න ඕනේ නේ ඉස්සරහට දාන්නේ කවුද 5. 5 මේ ඉතිරි වෙච්ච එක තමයි උඩ දාන්නේ කවුද උඩ දාන්නේ තේරුණාද නැද්ද 3. තුන්වෙනි ගාන 14න් sorry 5න් 14 14ට 5 ඒවා කීයද 3යි 5න් 1. 14ට 5 ඒවා 2යි 2යිද 3යිද 2යි 14 බෙදලා බලමු 5න් 14ට 5 ඒවා 2යි දෙවරක් 5 10යි 14න් 10ක් ගියාම 4ක් ඉතිරි මෙතෙන් දෙන්නේ 2 4 2 10යි තව කීයක් ඉතුරු වුණාද 4. තේරුණාද නැද්ද ලියන ගෙදර වැඩ අංක 2 ගෙදර වැඩ අංක 2 ගෙදර වැඩ අංක 2 ලියන 4 වෙනි ප්‍රශ්නේ හතරවෙනි ප්‍රශ්නේ 2න් 13 පස්වෙනි එක 3න් 16 හයවෙනි එක 9න් 28 හත්වෙනි එක 11න් 60 අටවෙනි එක 15 නවවෙනි එක 21න් 45 දහවෙනි එක 39න් 83 නෙත්මිලා ගෙදර සද්ද වැඩි මාතෘකාව ලියන්න හරයන් සමාන භාග එකතු කිරීම හරයන් සමාන භාග එකතු කිරීම